අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම වාග්ය තනංචෙල්ල කොල්ල ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ. අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 30ක් දක්වා ඉහළට. මෙරටින් තවත් ඔමික්‍රෝන් වෛරස් ආසාදිතයින් 30 දෙනෙකු හඳුනා ගැනේ. රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ට 31 වනදාට පෙර ස්ථිරපත් වීම. රසායනික පොහොර භාවිතය මගින් මිනිස් සිරුරට සිදුවන බලපෑම් විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම සඳහා වන විශේෂ කාර්යසාධන බලකායක්. එංගලන්තයේ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ඊයේ දිනයෙන්. ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 30 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ අද තහවුරු කළා. මේ අතර අද සිට මේ මාස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා. මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් 30 දෙනෙකු වාර්තා වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ අනුව මේ දක්වා මෙරටින් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් 90 දෙනෙකු හඳුනාගෙන ඇති බවටයි එම ට්විටර් පණිවිඩය මගින් දක්වා ඇත්තේ. බලාපොරොත්තු වූ පරිදිම මේ වන විට රට තුළින් ඔමික්‍රෝන් ආසාදිතයන් වාර්තා වන බැවින් කඩිනමින් එන්නත්කරණය සඳහා යොමු වන ලෙසද ඒ මහතා සඳහන් කර තිබෙනවා. මේ අතර ඉකුත් දෙසැම්බර් මාස පළමු වැනිදා සිට ඊයේ දිනේ දක්වා බල පැවැත්වෙන පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව කල්පිරීමත් සමග අද සිට මේ මාස 31 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ අදාළ මාර්ගෝපදේශ අනුගමනය කරමින් උත්සව සමය තුළ කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සහාය දක්වන ලෙසයි. එම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ සඳහන් පරිදි අවමංගල්‍ය උත්සවයකට ඕනෑම අවස්ථාවකදී 30 දෙනෙකුට සහභාගී විය හැකි බව දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය පළමු වැනිදා නිකුත් කළ මාර්ගෝපදේශවල ඇතුළත් කරුණුද තවදුරටත් බල පැවැත්වෙන බවයි එම මාර්ගෝපදේශ මාලාවේ සඳහන් කර ඇත්තේ. මේ తాවකාලික යම් යම් වාසි වෙනුවෙන් තාවකාලික වාසි ගැන සැලකිල්ලටගෙන සෞඛ්‍ය ප්‍රීති මගහරිමින් මෙවැනි උත්සව පැවැත්වීමෙන් තමන්ටම සිදු කරගන්නා හානිය පිළිබඳව මම හිතනවා හැමෝම නැවත වරක් සිතා බලය යුතුයි. විශේෂයෙන්ම මේ උත්සව ශාලා අපි දන්නවා අවුරුදු ගණනක් සමහරට මාස ගණනක් තමන්ට කිසිම ව්‍යාපාර කටයුත්තකට යොදවා ගන්න බැරුව අපිට සිදු වුණා. මෙහි තත්ත්වය නැවත ඇතිවන්නට ඉඩ තියෙනවා මේ රෝගීන්ගේ වැඩිවීමක් සිදු වුණොත්. ඒ නිසා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ මෙවැනි අවස්ථාවක ඉතා වගකීමෙන් කටයුතු කරමින් අවසාන වශයෙන් මේවට සහභාගී වෙන අයගෙනුත් ඉල්ලා සිටින්නේ මාර්ගෝපදේශ පිළිපදින්නේ නැති උත්සවවලට සහභාගී වීමෙන් වළකින්න. ඒ මොකද අපේ ආරක්ෂාව අපිට සලසා ගන්න වෙන විදිහක් නැහැ. අපි මේක අපේ වගකීම. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිනොපදින කාණ්ඩ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් සියල්ල හමාර කළ නොහැකි නිසා සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම සැමගේ වගකීමක් වන බවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකව හරහා නීතිය ක්‍රියාත්මක කරනවා. නමුත් මේ තියෙන උත්සවශාලා පවත්වන උත්සව සංඛ්‍යාව අනුව අපිට නීතිය ක්‍රියාත්මක කිරීමට තරම් අවශ්‍ය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් අපි ළඟ නැහැ. ඇයි අපි මේ කණ්ඩායම් නවත්තලා උසාවිය අරගෙන ගිහිල්ලා රිමාන්ඩ් කරලා අප ලබා දීලා මෙවැනි තත්වයකට මේක ගෙනියන්න අවශ්‍යද? මේ සියලු කටයුතු කරන්නේ අපි හැමෝගෙම ආරක්ෂාව වෙනුවෙන්. මෙවැනි තත්වයන් පිළිබඳව නීතියෙන් කටයුතු කිරීමෙන් සියල්ල හමාර කරන්න බෑ. මෙම රෝගය නිසා යම් තැනක නීතියක් කඩ කිරීමෙන් පොකුරක් මතු වුණොත් මේ උත්සවයට සහභාගී වුණු නොවුණු අවට සිටින සියලු දෙනාට මේකෙන් බලපෑම් ඇති වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ උත්සවයට සහභාගී වෙන අය විතරක් නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් මේක විසඳන්න අමාරුයි. මේ අතර කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලෙස ලබා දෙන ෆයිසර් එන්නත
නැවත අදාළ නිෂ්පාදිත සමාගමේ නිර්දේශයන්ට අනුව මෙරට තුළ නියමිත ප්‍රමිතියෙන් ගබඩා කර පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. වසංගත රෝග විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ නියමිත ශීතාගාර පහසුකම් නොමැතිව කල් ඉක්ුත් වූ හෝ ප්‍රමිතියෙන් තොර ෆයිසර් එන්නත් බූස්ටර් මාත්‍රාව ලෙස ලබා දෙන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි. ෆයිසර් එන්නත එදා ඉඳන්ම තිබිච්ච දේ තමයි ඍණ 70ක තියන්නට ඕනේ දිගු කාලීනව ඒක ගබඩා කරන ඕනේ. ඒක රටකට ගෙනාව ඍණ 70 තමයි තියන්න ඕනේ. දැන්ටත් ලංකාවට ගේන හැම එන්නත් මාත්‍රාවක මූලික අවධියේදී අපේ වසංගත රෝග විද්‍යාංශයේත් ලේ බැංකුවෙත් ඒක රින 70 උෂ්ණත්වය තමයි තියන්නේ. නමුත් එතන අපේ ඒ එන්නත ලෝකේ ඕනෑම රටකට නිෂ්පාදකයම අපිට කියලා තියෙනවා කිසිම ගැටලුවක් නැතුව 2.5 මේ 8යි අතර. ඒ කියන්නේ සාමාන්‍ය එන්නත් තියන්නේ සෙනඟඩන් 2.8යි අතර 2.8යි අතර උෂ්ණත්වයේ මාසක කාලයක් තියාගන්න පුළුවන් කියලා. හැබැයි මාසේ පැන්නොත් අනිවාර්යයෙන්ම ඒක අයින් කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි ඒක තමයි මේක විශාල නියාමනයක් කරලා හැම එන්නත් මාත්‍රාවක්ම රින 70න් මේ නිකුත් කරපු දිනේ ඉඳන් ඒක භාවිතා කරන තැන වෙනකන් මේක සොයා බැලීමක් කරනවා. ජාතික වශයෙන් උත් දිස්ත්‍රික් මට්ටමේ පරාදේශ වසංගත රෝග විද්‍යාඥයන් හරහා MOH මට්ටමේ ඒක ඉතාමත් අපි බලන අපි අතර මාසයක් යනකම් තියන්නේ අපි බොහෝ විට කළමනා කරන කියන්නේ සති දෙකක් ඇතුළත පාවිච්චි කරන්න කියලා. මේ අතර කොවිඩ් මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබාගත් මෙරට පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 2 සීමාවට ආසන්න වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේ වන විට මෙරට කොවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාව ලබාගත් සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව සටහන් වුණේ 18,69,758ක් ලෙසයි. මේ අතර එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම්වරිය විසින් ශ්‍රී ලංකාවේ එන්නත් කරන වැඩසටහන ඉතා ඉහළින් ඇගීමට ලක් කර තිබෙනවා. මෙරට සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නී විග්නරාජා මහත්මිය ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ ඒ බව අවධාරණය කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. මේ අතර ඊයේ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 772 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 5,76,966ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ඊයේ දිනේ සිදු වූ බවට සැලකෙන තවත් කොවිඩ් මරණ 16ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වුණේ 14,677ක් ලෙසයි. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 15,791ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,46,498ක් ලෙසයි. බ්‍රතාන්‍යයෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ගත වූ දිනේදී වාර්තා වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. එක්සත් රාජධානිය තුළ COVID-19 පැතිරීම නැවතත් වේගවත් වී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේ තුලදී එරටින් දෛනික ආසාදිතයන් 78,610ක් වාර්තා වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එරට සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ එම ගණන කොවිඩ් වසංගතය ආරම්භ වීමෙන් අනතුරුව එරටින් වාර්තා වී ඇති වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව බවයි. එමෙන්ම එම වේගවත් පැතිරීමට හේතු වී ඇත්තේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය බවද එරට වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා. මෙවන විට එරට සංචරණ සීමා ලිහිල් කර තිබීම හා නත්තල් සමය හේතුවෙන් ඉදිරියේදී කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යා හැකි බවටයි එරට සෞඛ්‍යංශ අනතුරු අඟවන්නේ. ඊයේ දෛනික ආසාදිතයන් ඉහළ යාම හමුවේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අවධාරණය කර ඇත්තේ ඉදිරි උත්සව සමයේදී පුද්ගල ඒකරාශී වීම අවම කිරීමට පියවර ගත යුතු බවයි. එමෙන්ම සෑම පුද්ගලයෙකුම බූස්ටර් එන්නත ලබා ගැනීම අනිවාර්ය කරුණක් බවද ඔහු අවධාරණය කර තිබෙනවා. මීට පෙර බ්‍රිතාන්‍යයෙන් දිනක් තුළ වාර්තා වී තිබූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව මේ වසරේ ජනවාරි මාස 8 වෙනිදා වාර්තා වූ අතර එම සංඛ්‍යාව දැක්වුණේ ආසාදිතයන් 68,053ක් ලෙසයි. එම සංඛ්‍යාලේඛන පදනම් කර ගනිමින් පසුගිය ජනවාරි මාසයේ රට වසා දැමීමටද බ්‍රිතාන්‍ය බලධාරීහු පියවරගෙන තිබුණා. මේ අතර ඔස්ට්‍රේලියාව ඊයේ දිනේ සිට යලි සිය රට සිසුන්ට සහ සංචාරකයන් සඳහා විවෘත කර තිබෙනවා. කොවිඩ් වසංගතයේ පැතිරීමත් සමග වසර දෙකකට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියාව සංචාරකයන්ට සිය රට වසා දමා තිබුණා. එමෙන්ම එරට ටස්මේනියා ප්‍රාන්තයේද සිය ප්‍රාන්ත සීමා ඊයේ සමස්ත ඔස්ට්‍රේලියාවටම විවෘත කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම එරට මාධ්‍ය වාර්තා කළේ එරට වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය මාර්ගෝපදේශද මේ වන විට ලිහිල් කර ඇති බවයි. ඒ අනුව එම ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය නොවන සිල්ලර වෙනද සැල්වලට පැමිණීමට මෙන්ම මංගල උත්සව හා අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වීමටද පූර්ණ එන්නත්කරණය අවශ්‍ය නොවනු ඇති. ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2021 වර්ෂයේ තෙවන කාර්තුවේදී ඍණ අගයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ 2021 වර්ෂයේ තෙවන කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය ඍණ 100ට 1.5ක් ලෙස සටහන් වූ බවයි.
තවද 2021 තෙවන කාර්තුව සඳහා ස්ථාවර මිල ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 24,97,489ක් දක්වා පහළ ගොස් ඇති බවත් එම නිවේදනය සඳහන්. මේ අතර ආර්ථිකයේ ප්‍රධාන සංරචක ත්‍රිත්වය වන කෘෂිකර්මය කර්මාන්ත හා සේවා පවත්නා මිල යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වයන් පිළිවෙලින් 8.7ක් 29.9ක් හා 57.4ක් ලෙස දැක්වෙනවා. එමෙන්ම බාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩු කළ බදු සංරචකය 2021 වර්ෂයේ තෙවන කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතයට 4.1ක දායකත්වයක් ලබා දී තිබෙනවා. 2021 වර්ෂයේ තෙවන කාර්තුවේදී සමස්ත කෘෂිකාර්මික ආර්ථික කටයුතු 1.7ක සුළු ධනවර්ධනයක් වාර්තා කර තිබෙනවා. ඒ සඳහා සංචරණ සීමාවන් පැන වූ කාල සීමාව තුළදී පවා රටපුරා කෘෂිකාර්මික ආර්ථික කටයුතු නොකඩවා කරගෙන යාමට රජය විසින් අවසර ලබා දී තිබීම ධනාත්මකව බලපා ඇතැයිද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. එම කාර්තුවේදී කර්මාන්ත හා සේවා යන ආර්ථික ක්‍රියාකාරකම් පිළිවෙලින් 2.1 හා 1.6ක ඍණාත්මක වර්ධන වේගයක් වාර්තා කර ඇති බවද එම නිවේදනයේ සඳහන්. එමෙන්ම පසුගිය වසරේ තෙවන කාර්තුවේදී එම ක්‍රියාකාරකම්වල ධන වර්ධන වේගයන් වාර්තා වී තිබුණු බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. නිවසක් නැතිව උපන්බිමෙහි බෝඩින් කාර්යයන් වන යුගය ඉදිරි වසර කිහිපය තුළ නිමා කළ යුතු ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ පැවති නව නිවාස ලබා දීමේ වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 800කට නේවාසික පහසුකම් සැලසීම සහ කැලණි වැලි දුම්රිය මාර්ගයේ පුළුල් කිරීමේදී ඉවත් කළ ජනතාව ඇතුළු අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ඉදිකළ නිවාස 528කින් සමන්විත කොළොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීම ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. කොළඹ පහ පොල්හේන්ගොඩ කාලිංග මාවතේ පිහිටි මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීමේදී නිවාස අහිමි වූ කොළඹගේ මාවතේ පවුල් සඳහාද මෙම නිවාස සංකීර්ණයෙන්ම නිවාස ලබා දීමටයි පියවරගෙන තිබුණේ. නිදන කාමර දෙකක් ඇතුළුව සියලුම පහසුකම් වලින් සමන්විත මෙම නිවාස 528 ඉදිකිරීමට බදු රහිතව වැය කළ මුදල රුපියල් මිලියන 1900කට ආසන්නයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරය සඳහා වෙන් කර ඇති ගොඩනැගිල්ල නිල වශයෙන් බහර දීම සංකේතවත් කරමින් එම ගොඩනැගිල්ලේ අනුරුවක් අග්‍රාමාත්‍යතුමා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට හා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මියට පිරිනැමීමද මෙහිදී සිදු වුණා. 2013 වර්ෂයේදී උලපුරුපු මේ නිවාස සංකීර්ණය සුවිශේෂී නිවාස ව්‍යාපෘතියක් යොත් නිවැරදි. කුළුණ 3ක් විදියට ඉදිවෙලා තිබෙන මෙම නිවාස සංකීර්ණයෙන් එක් කුළුණක් සම්පූර්ණයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයට වෙන් වෙනවා. එහි නිවාසිකාගාරය විදියට යොදා ගන්නවා. මිත්‍රෝනි මේ නිවාස ව්‍යාපෘතියට ඉදන් දීපු ජනතාවටත් කැලණිවැලි දුම්රිය මාර්ගයේ පුළුල් කිරීමේදී ඉවත් කරන ජනතාවට මේ නිවාස ව්‍යාපෘති නිවාස ලැබෙනවා. අනවසරයෙන් පදිංචි වෙලා හිටියත් ඒ අයටත් නිවසක අයිතිය දෙන්න අපට උවමනා වුණා. ඒ නිසා ඒ අයටත් මෙතන නොමිලේම නිවසක් ලැබෙනවා. ඒ පවුල්වල දරුවන්ටත් ජීවිතය ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති කරන්න අද හැකි වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. උන්ට නිවසක් උරුමකමක් වගේම තමන්ගේම කියලා ලිපිනයකුත් ලැබිලා තියෙනවා දැන්. අපගේ මේ උත්සාහය නිවාස නැති පුරවැසියන්ට උපන්බිමේ සැබෑ අයිතිය ලබා දීමයි. ඒක තමයි ජනාධිපතිතුමාගේත් අපගේ බලාපොරොත්තුව. මතක තියාගන්න නිවසක් නැති කෙනෙක් උපන්බිමේ බෝඩින් කාර්යයක් වගේ. ඒ යුගයේ විතර වසර කිහිපය තුළ නිමා කරන්න තමයි අපට අවශ්‍ය. පුනර්ජනනීය බලශක්තිය හරහා ඉදිරි වසර දෙක තුළ මෙගාවොට් දහසක් ජාතික විදුලි බල පද්ධතියට එක් කරගත හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු නොයල් ප්‍රියන්ත මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ අප සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්. මුළු රටේම විදුලිය විසන්ධි වෙනවා නොරොච්චෝලේ බලාගාරයේ එක බිඳ වැටීමක් තුළ. නොරොච්චෝලේ බලාගාරය නැත්නම් මුළු රටම අඳුරේ දෙන. නොරොච්චෝලේ තියෙන ගල් ලඟුරු බලාගාරය. ඒ බලාගාරයේ යම්කිසි බිඳ වැටීමක් වුණාම හරි අසීරුයි ඒක නැවත ගන්නට. අපි දැක්කනේ ඉදා පැය 4-5ක් ගියා. එතකොට අපේ රට දැන් විදුලියෙන් ස්වයංපෝෂිත නැහැ තාම. නැත්නම් ඉතින් නොරොච්චෝලේ ගියාම ලයිට් නැති වෙන්න හේතුවක් නැහැ නේ. නොරොච්චෝලේ බලාගාරයේ තියෙන ප්‍රශ්නේ තමයි ස්මූත් ෂට් ඩවුන් එකට ගියොත් වෙන සාමාන්‍ය සරලව ගිහිල්ලා ඒක නැවතුනොත් ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ වගේ. ඒතර ක්‍රෑෂ් ෂට් ඩවුන් එකක් තමයි එදා වුනේ. එතකොට ගන්න බෑ ඉක්මනට. මේ සිසිලන පද්ධතිය ගැන කතා කරන්නේ හරිම රස්නේ ඔය මැෂින් එක. ඒ දේ වුණා. ඒක තමයි පැය භාගයක් විදුලිය කැප් විසන්ධියෙන්නත් සිද්ධ වුණා. දැන් ඉන්වෙස්ටිගේෂන් එක යනවා. රටක් දියුණු වෙන්න විදුලිය හොඳට තියෙන්න ඕනේ. වැඩිපුර තියෙන්න ඕනේ. ප්‍රොජෙක්ට් එකක් ආවොත් එයා ඉල්ලුවොත් අපි තුන් පන්නල පැත්තේ කුලියාවිට පැත්තේ ඉල්ලුවොත් මේ වෙලාව ඉල්ලුවොත් අපි කියනවා අමාරුයි දෙන්න බෑ කියලා.
දැන් අපේ රටේ මෙච්චර ඉර එළිය තියෙනවා, මේ සූර්ය ශක්තිය තියෙනවා, මෙච්චර සුළං ප්‍රවාහයක් තියෙනවා. මේ දේවල් උපයෝගී කරගෙන අපිට බැරිද මේවයින් වැඩක් ගන්න? පුළුවන්. අපි වැඩ ගන්නවානේ. දැන් ගොඩක් අයගේ තියෙන වැරදි මතයක් තමයි විදුලි වල මණ්ඩලයේ මේ පුනර්ජනනීය බල ශක්තියට කැමති නැහැ කියන එක. එහෙම එකක් නැහැ. 1996 වගේ කාල වෙනකන් අපිට ජල විදුලියෙන් පුළුවන් වුණා ඉල්ලුම සැපයුම කරගෙන යන්න. ඒතර අපි ඒ දවස්වල ප්‍රොෆිට්. හැබැයි ඊට පස්සේ මේ වැඩි වෙන ඉල්ලුමට සරිලන්න අපිට ජල විදුලි විතරක් මදි. ඉන්න තමයි තාප බලාගාර වලට පරිවර්තනය වෙන්නේ. ඒතර ජල විදුලියේ අවසාන බලාගාරයත් අපි මේ දවස්වල කරගෙන යනවා. බ්‍රෝඩ්ලැන්ඩ්ස්. බොහෝ විට ජනවාරි වෙනකොට ජනතාවට දෙන්න පුළුවන් අපිට ඒක. අපි බොහොම සන්තෝෂෙන් කියන්න පුළුවන් අපේ ජෙනරේෂන් ප්ලෑන් එකේ ඉංජිනේරු ඒගොල්ලෝ බොහොම හොඳ ප්‍රමාණයක් පුනර්ජනනීය හිරු එළිය බොහෝ විට සුළං ඒ දෙක පද්ධතියට ගන්න පුළුවන් කියලා දැන් අපි ස්ටඩි කරලා තියෙනවා. එහිදී මේ ටෙක්නිකල් ප්‍රශ්න තියෙනවා. එතකොට ජනතාව අපිට කියයි ඕගොල්ලෝ ඔච්චර ටෙක්නිකල් දන්නවා නම් ඕකයි අපිට කිව්වේ නැත්te කලින් කියලා. අපි කියලා තියෙනවා. අපි 800ක් මේක ඇතුළේ ඉන්නවානේ. ඒ විදුලි ඉංජිනේරු 800ක් ඉන්නවා නම් ඒ 800ට බැයි නම් මේකට සොලියුෂන්ස් දෙන්න වැඩක් නැහැ. ඒතර මේකේ තියෙන ලස්සනම කෑල්ල තමයි හිරු එළිය සල්ලි අවශ්‍ය වෙන්නේ නැහැ. හුලං සල්ලි අවශ්‍ය වෙන්නේ නැහැ. ජලය සල්ලි අවශ්‍ය වෙන්නේ නැහැ. මූලික වියදම පමණයි ඉන්වෙස්ට්මන්ට් එක. 30 වර්ෂයේදී පුනර්ජනනීය ශක්තිය උපයෝගී කරගෙන අපේ රටට ඉස්සරහට යන්න බැරි වෙයි. පුළුවන්. ඒ කියන්නේ 70% කතාව ගැට ගහන්න ඕනේ විදුලි එක පමණක් නෙවෙයි. අපිට ඇත්තටම විදුලි බල මණ්ඩලය සහ රට ඔක්කොම එකතු වෙලා රිනියුබල් එනර්ජි ගියොත් අපිට පුළුවන් ඔය ඔයිල් බිල අඩු කරගන්න. ඉලෙක්ට්‍රික් වෙහිකල් ෆ්ලීට් එක වැඩි කරගත්. පාරේ දුවන වාහනවල එමිෂන්ස් නැහැ. ඉලෙක්ට්‍රික් කාර් තමයි වැඩිපුර තියෙන්නේ. තෙල් වලින් දුවන වාහනයක් ඉලෙක්ට්‍රික් කළා ඒ ඉලෙක්ට්‍රිසිටි ආයි තෙල් වලින් හදලා දීලා වැඩක් නැහැ. ඒව හදන්න ඕනේ පුනර්ජනනය. අන්න එතනයි තියෙන්නේ. නැතුව මේ අපේ 113 ගැන නෙවෙයි හිතලා තියෙන්නේ රජය. දැන් අපි ඔය මොන කාරණය පිළිබඳව කතා කළත් ජනතාවට තියෙන ප්‍රධාන ගැටලුව විදුලි බිල. දැන් මේ විදුලි බිලට සහනයක් ඔය කියන කාරණාත් එක්ක ඉදිරියේදී හරි ලැබෙවිද? ඉදිරියේදී ඔය රිනියුබල් වලට ගියාම ඒක අඩු වෙයි කියලා අපි හිතනවා. එහම අඩු වෙන්න ඕනේ නැත්නම් වැඩක් නැහැ. දැන් රිනියුබල් වලට කියලා ගණන් වැඩි වෙනවා නම් ඒක තේරුම් නැහැ. එතකොට අපි මේ ලෝකයේ තියෙන ප්‍රවණතා පරිශීලනය කරමින් නිවැරදිව මේක ඉදිරියට දාගත්තොත් ලෝ කොස්ට් වලින් මේක කරගත්තොත් අපිට පුළුවන් රිනියුබල් වලින් සෑහෙන ප්‍රමාණයක් ගන්න. ඒ විදිහට ඔබතුමාට පුළුවන් ද ජනතාවට සහතිකයක් දෙන්න ඉදිරි කාලයේ සීමාව කොයි විදිහට සිද්ධ වෙද්ද කියලා? සහතිකයක් දෙන්න පුළුවන්. රිනියුබල් එනර්ජි ටාගට් එකට යන්න නම් අපිට ඕනේ මුඩුබිම් ඉක්මනින් ගන්න අවශ්‍යයි. ලයින් ගහනකොට උපරිම දේ අපි කරන්නම් උපරිම අවස්ථාව දෙන්න. ලයින් ගහනකොට උපරිමයෙන් අපි ගෙවන්නම් නඩු දාන්න නැතුව ලයින් එක ගහගෙන ඉඳ දෙන්න. ඔබතුමාලට උපරිමයෙන් සලකන්න. මෙගවට් 1000ක් ගහන්න පුළුවන් 2022-23 දී. පුළුවන්. අපි ඔප්පු කරලා තියෙනවා. හැබැයි ඔන්න ඕක නැෂනල් ඩ්‍රයිව් එකක් ලා ආවොත් ජනතා සහයත් ආවොත් මාධ්‍ය සහයත් ආවොත් රටම එකතු වෙලා මෙගවට් 1000ක් ගහමු. මෙගවට් 1000ක් කරොත් අවුරුදු දෙකක් ඇතුළත ඔය ඩොලර් ප්‍රශ්නේ සෑහෙන විසඳෙනවා. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි මහමෙවුනාව භාවනා අසපුවේ ඉදිකරන ලද ආරක්ෂිත වැට සහ සෝලපව ව්‍යාපෘතිය බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගියදා පැවැත්වුණා. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි මහමෙවුනාව භාවනා අසපුවේ ඉදිකරන ලද ආරක්ෂිත වැට සහ සෝලාපව ව්‍යාපෘතිය පසුගිය දිනක සම්බුදු සසුනට පූජා කෙරුණා. ඒ ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සහ මූලිකත්වයෙන් ඔස්ට්‍රේලියානු රජයේ ආධාරයෙන් ඉදිකරන ලද මෙම ආරක්ෂිත වැට සහ සෝලාපව ව්‍යාපෘතිය බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය පැවැත්වුණේ ඔස්ට්‍රේලියානු රාජ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජුලියන් ලීසර් මැතිතුමන්ගේ සහභාගීත්වයෙන්. එමෙන්ම නිව් සෞත් වේල්ස් ප්‍රාන්ත රජයේ රොබින් ප්‍රෙස්ටන් මැතිනිය සිඩ්නි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා ඇතුළු පිරිසක්ද මේ සමගින් එක්ව සිටියා. ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ෆෙඩරල් MP ජුලියන් ලීසර් මැතිතුමනි ස්ටේට් මෙම්බර්
මෙහි දෙවන අතීර ලෙසින් ආරක්ෂිත කැමරා පද්ධතියක් සහ විදුලි ආලෝක පද්ධතියක් ස්ථාපිත කිරීමටද නියමිතයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවාගත් සියලු උපාධිධාරීන් හට ලබන 31 වෙනිදාට පෙර ස්ථිරපත්වීම් ලබා දෙන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ මෙවර අයවැයෙන් ගත් තීරණයක් අනුව එය ක්‍රියාත්මක කරන බවයි. මේ වන විට රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවාගෙන ඇති උපාධිධාරීන් සංඛ්‍යාව 50,000කට අධිකයි. ලේකම්වරයා ප්‍රකාශ කළේ පාසල්වලට අනියුක්ත කළ පිරිස ඔවුන්ගේ කැමැත්ත මත එම පාසල්වලම සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථිර කරන බවයි. දෙදහස්සියක පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරුපත් පරීක්ෂකවරුන් තෝරා ගැනීමේ අයිදුම් පත්‍ර මාර්ගගත ක්‍රමයේ ඔස්සේ කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව ලබන 31 වනදා තෙක් අයිදුම්පත් යොමු කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ජාතික හැඳුනුම්පත් අංකයේ භාවිතයෙන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් හෝ එහි නිල ජංගම දුරකථන යෙදවීම වෙත පිවිසීමෙන් මෙන්ම onlineexams.gov.lk යන වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් මේ හා සම්බන්ධ විය හැකියි. මේ සම්බන්ධයෙන් 0112 785 231 සහ 0112 785 681 යන දුරකථන අංක අමතා විමසීම් කළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. රසායනික පොහොර භාවිතය මගින් මිනිස් සිරුරට සිදුවන බලපෑම් විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම සඳහා වන විශේෂ කාර්ය සාධන බලකායක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා. මේ සඳහා වන වැඩපිළිවෙල ඉදිරි සතිය තුළ ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබා දීමටයි පියවරගෙන ඇත්තේ. සෞඛ්‍ය අමාත්‍යවරයා හා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු එම අමාත්‍යංශයන්හි නිලධාරීන් සමග සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා. එම කාර්ය සාධන බලකාය සඳහා සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකින් යුත් ස්වාධීන කණ්ඩායමක් පත්විය යුතු බවත් ඒ සඳහා පුළුල් අධ්‍යයනයක් සිදුවිය යුතු බවත් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී අවධාරණය කර තිබෙනවා. නොපෙනෙන දෑසින් යනෙන මාවත් සොයා යන පුංචි දරුවෙක්. ඒ මාවත්වල ඇගේ පසුපස ශක්තිමත් සෙවණැල්ලක්. පුංචි දුවෙක් සහ ආදරණීය මවක්. ඒත් පුංචි දුවට නම් මේ ලෝකයේ දිහා බලන්න බැහැ. ඒ ඇයට දැස් අහිමි නිසා. පුංචි දුවගේ වයස අවුරුදු 11යි. ගාව්යා ඇගේ නම. දැස් නොපෙනුනාට මොකද විශ්වාස කරන්න ඇය හැමදාම පාසලට යන්නේ තනිවම. මීටර 368ක දුරක් සැරයටියත් ආධාර කරගෙන ඇය තනිවම ඇවිද යනවා. පුංචි දියණිය හරි ධෛර්යවන්තයි. අම්මට කරදර කරන්නේ නැතුව තමන්ගේ වැඩ තමන්ම තනිවම කරගන්නවා. ඒත් ඇය නොදන්න අපිට පේන එක දෙයක් තියෙනවා. ඒ තමයි ඇගේ පිටුපසින් ඉන්නේ ඇගේ අම්මා. පුංචි ගාව්‍යා දන්නේ නැහැ හැමදාම උදේට තමන් එක්ක තමන්ගේ අම්මත් පාසලට එන බව. ඒ වගේම පාසල නිමවුනාමත් මේ පුංචි ගාව්‍යා නිවසට රැගෙන යන්න මේ අම්මා පාසල ළඟට එනවා. ඒත් පුංචි ගාව්‍යා මේ ගැන දන්නේ නැහැ. ඇයට මේ ගැන නොදැනෙන්න කරන්න තමයි අම්මටත් ඕනේ. සමහර වෙලාවට මගේ දුව පාර වරද්දගෙන තමයි ඇවිදින්නේ. මට ඒ වෙලාවට ගොඩක් දුකයි. ඒත් මම නිශ්ශබ්දව ඇයට යන්න දෙනවා. ඒත් කොහොම හරි ඇය නිවැරදි මාවත සොයාගන්නවා. මට ඕනෙත් ඇයට හරි මාවත තනිවම සොයාගෙන යන්න උදව් කරන්න. ඉතිං පුංචි දියණියගේ ධෛර්ය ගැනත් ඇගේ මවගේ යහපත් ආකල්පත් ඇත්තටම විශිෂ්ටයි.
සමහර දෑස් පෙනෙන දරුවන් පවා වැරදි මාවත්වල ගිහින් අතරමං වෙන අවස්ථා ඕන තරම්. ඒත් දෑස් නොපෙනෙන ඇය හරි මාවත හොයාගෙන යනවා. අම්මා ඇගේ සෙවනැල්ල විදියට ඇගේ පසුපස යනවා විතරයි. කොයිම වෙලාවකවත් අම්මා පුංචි ගාවයාගේ ගමනට බාධා කරන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් සහය වෙන්නෙත් නැහැ. හැබැයි අම්මා තමයි ගාවයා නොදන්න ඇගේ එකම ශක්තිවන්තම සෙවනැල්ල. හැරිල බැලුවහම ඔබේ ජීවිතෙත් ඔබ නොදන්න බොහෝ දේවල් ඔබේ අම්මා කරලා ඇති නිහඬවම. අවධානය විදේශ පුවත් වෙත. හොංකොං ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගින්නක් ඊයේ හටගෙන තිබෙනවා. හොංකොං ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගින්නක් හටගෙන තිබෙනවා. මහල් 38කින් යුත් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගින්න මුලින්ම වාර්තා වූයේ ඊයේ දහවල් කාලයේදී. එරට මාධ්‍ය වාර්තා කළේ එහිදී පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් එක් කාන්තාවක් බරපතල තත්ත්වයේ පසුවන බවයි. එම ගින්න ඇතිවන අවස්ථාවේ එම ගොඩ නැගිලි සංකීර්ණයේ පුද්ගලයන් 1200ක් පමණ රැඳී සිට තිබෙනවා. ඒ අනුව සිරවී සිටින පිරිස බේරා ගැනීම සඳහා මුදා ගැනීමේ කණ්ඩායම් කඩිනමින් කටයුතු කළ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. හොංකොං ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ විදුලි ස්විච් සහිත කාමරයක ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් එම ගින්න ඇතිවන්නට ඇති බවද එරට බලධාරීන් පෙන්වා දී තිබෙනවා. හෙට දෙසැම්බර් 17 වැනිදා නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාණ්ඩුකාරවරයා වූ ඔලිව ගුණතිලක මහතා මෙලොවින් සමුගෙන ඇත්තේ 1978 වසරේ දෙසැම්බර් මස 17 වන දිනයි. අංග සම්පූර්ණ කොළඹ නව මහජන පුස්තකාලයේ විවෘත කරනු ලැබුවේ 1980 වසරේ දෙසැම්බර් මස 17 වන දිනයි. ලොව පහළ වූ අසමසම සංගීතවේදයා මෙන්ම සම්භාව්‍ය සංගීතයෙහි වඩාත් ජනප්‍රිය සහ විශිෂ්ට සංගීත නිර්මාපකයෙකු වන ලුඩ්විග් වෑන් බීතෝවන් උපත ලබා ඇත්තේ 1770 වසරේ දෙසැම්බර් මස 17 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමු යමු හෙටත් සවස 6:00 තෙරුවන් සරණයි. නම බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.